ඔබ නැවතත් එකතු වන්නේ අඟහරුවාදා පියවමලත් එක්ක. මේ දිනවල මේ වැඩිපුරම කවුරු හරි හම්බුණත් කතා වෙන එකම දේ තමයි COVID-19 නැත්තම් කොරෝනා කියලා තියෙන්නේ. හැම තැනම හැම වෙලාවෙම අපි කතා කරන්නේ COVID-19 පිළිබඳව. කොච්චර කතා කරත් ඔබ සහ අපි සියලු දෙනාම ආරක්ෂිතයිද කියන එක ගැන ගැටලුවක් මතුවෙනවා. අපිට සෞඛ්‍ය අංශ මගින් ආරක්ෂක අංශ මගින් විවිධ ක්‍රම කියනවා මේ විදිහට පරිස්සම් වෙන්න ඕනේ. මේ දේවල් අනුගමනය කරොත් අපිට මේක ඉක්මනින් තුරන් කරගැනීමේ හැකියාව ලැබෙනවා කියලා හැම වෙලාවෙම දැනුවත් කරනවා. නමුත් අපි කොච්චර පැහැදිලි කරත් කොච්චර ඔබ දැනුවත් කරත් යම් අවස්ථාවක අපි ටිකක් මේ පිළිබඳ සැලකිලිමත්කමක් දක්වන්නේ අඩු වෙනවා. අන්න ඒ නිසා එන්න මරණ සංඛ්‍යාව වැඩි වෙනවා, එන්න රෝගීන් සංඛ්‍යාව වැඩි වෙනවා. මේකට ඇත්තටම වගේ කියන්න ඕනේ කවුද කියන තැනත් ඔබට ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි අද දවසේදී ඔබ දැනුවත් කරන්න සූදානම් COVID-19 තත්ත්වයට එක්ක දැන් එන පාසල් වාරයක් ආරම්භ කරන්න සූදානමින් ඉන්නවා. ඒ වගේම තමයි අපි පොදු ප්‍රවාහන සේවයකට යොමු වෙලා තියෙනවා. මේ කරුණු කාරණා පිළිබඳ ඔබ දැනුවත් කරන්න අපි සූදානමින් ඉන්නවා. විශේෂයෙන් ඔබ කොහොමද ඔබේ නිරෝගීකම රැකගෙන ඉදිරියට මේ කොරෝනා වෛරසය තුරන් කර ගැනීමට ඔබේ දායකත්වය ලබා දෙන්න ඕනේ කියන වගේ තමයි අද දවසේදී අපි ඔබ දැනුවත් කරන්නේ නිරෝගී සුව විශේෂාංගයෙන්. නිරෝගී සුව විශේෂාංගය වෙනුවෙන් අද දවසේදී අපත් සමග එකතු වෙනවා කොළඹ පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනයේ රෝහල් පරිපාලනය සම්බන්ධයෙන් ලේකකාධිකාරී වෛද්‍ය ජී.ජී. චමල් සංජීව වෛද්‍යතුමන්. අයිබෝන් වෛද්‍යතුමනි සුබ දැසන. වෛද්‍යතුමනි දැන් COVID-19 කිව්වම දැන් හැමෝම බයයි, කතා කරන්නත් බයයි, සමහර වෙලාවට නේද ළඟට එන්නත් බයයි සමහර අය නේද. ඉතින් එවැනි තත්ත්වයක් තමයි තියෙන්නේ. දැන් අපි මුලින්ම මේ කරුණු පැත්තට යමු. මේ මං හිතන්නේ දැන් දරුවන්ට පාසල් ආරම්භ කරනවා. එවැනි මං හිතන්නේ රජයෙන් දන්වලා තියෙනවා මේ ගිදිය බස්නාහිර පළාත හැර මම මේ කතා කරන්නේ. නමුත් අපි හැම කෙනාම දැනුවත් වෙන්න ඕන. දැන් පොදු ප්‍රවාහනයට යොමු වෙන අවස්ථාව ලැබෙනවා. දරුවන් පාසල් වෙත යොමු කරාම දෙමව්පියන්ට දරුවන් එක්ක එහෙට මෙහෙට යන්න සිද්ධ වෙනවා. එතකොට මෙවැනි තත්වයකදී අපි කොහොමද සැලකිලිමත් වෙන්න ඕනේ වෛද්‍යතුමනි? මං හිතන්නේ ප්‍රධානම දේ තමයි දරුවන් ආරක්ෂා කර ගැනීම. අපි දැක්කා දරුවන් කිහිප දෙනෙක් මරණයටපත් වුණා COVID-19 නිසා. ඉතින් මෙවැනි තත්වයක දෙමව්පියන් කොහොමද මේ පොදු ප්‍රවාහන සේවය එතකොට අපි දරුවන්ව පාසල් වෙත යොමු කරනකොට මොන වගේ ආරක්ෂක පිළිවෙතක් අනුගමනය කරන්නට අවශ්‍ය වෙයිද? ඔව් දැන් නව කොරෝනා වෛරස් රෝගී තත්ත්වය ආරම්භ වෙලා මාස 13කට ආසන්න කාලයක් වෙනවා. ඒතර මෙතෙන්දී මම කතාව ප්‍රවේශය පටන් ගත්තොත් මේ රෝගී තත්ත්වය ආරම්භ වෙන අවස්ථාවේදී වෙච්ච අනුමානය තමයි විද්‍යාඥයන් කරපු අනුමානය තමයි ආසන්න වශයෙන් ලෝක ජනගහනයෙන් ලක්ෂ 1000ක් රෝගයට ගොදුරු වෙලා ලක්ෂ 100ක් 500ක් අතර ප්‍රමාණයක් මිය යාවි කියන කරුණ. මේක අර පළවෙනි නිගමනය සනාථ වෙලා දැන්ටමත් දැන් අපි අනුමාන කර ප්‍රමාණය ලක්ෂ 1000ක් දැන්ටමත් ලක්ෂ 999කට ආසන්න ප්‍රමාණයක් සමස්ත ලෝක ජනගහනයෙන් රෝගයට ගොදුරු වෙලා තියෙනවා. හැබැයි විද්‍යාව හා තාක්ෂණයේ තියෙන දියුණුවකමත් මේක විද්‍යාත්මක ප්‍රවේශක ලෝකේ රටවල් කළමනාකරණය කර ගැනීමට උත්සාහ ගැනීමයි. බොහෝ අපහසුතා මැද්දේ ශ්වසන පද්ධතිය හරහා පැතිරෙන රෝගී තත්ත්වයක්, ඒ වගේම වෛරසයේ අලුත් වෛරස් තත්ත්වයක්, වෛරසයේ ප්‍රභේද එකිනෙකට වෙනස් විදිහට නිර්මාණය වෙනවා. ඒ තත්ත්වයන් යටතේ අර අනුමාන කරපු මරණ ප්‍රමාණය ලක්ෂ 100ක් 500ක් වෙච්ච මරණ ප්‍රමාණය අපිට තවමත් ලක්ෂ 19 20 සීමාවේ සීමා කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. ලෝකේ හැම රටකම සෞඛ්‍ය සේවාව විද්‍යාත්මක විදියටත් ඒ වගේම ලබා දීපු ඒ උපදෙස් අනුව අනුගත වෙමින් කරපු ක්‍රියාන්විතය නිසා. මෙතෙන්දී අපි දැක්ක දේ තමයි රෝගයට ගොදුරු වීමේදී මේ ආසාදනය වෙච්ච සහ මරණයටපත් වෙච්ච අයගෙන් වැඩිම ප්‍රතිශතයක් වැඩිම ප්‍රමාණයක් වයස අවුරුදු 60 ඉක්ම වූ අය වගේම විවිධ කායික රෝගාබාධ නැත්නම් සංකුලතා තිබිච්ච කණ්ඩායම්. එතකොට මෙතෙන්දී කුඩා දරුවන් සහ තරුණ කණ්ඩායම් වලට රෝගයේ ගොදුරු වීම නැත්නම් රෝග ලක්ෂණ මතුවීමේ ප්‍රවණතාව ඉතාමත්ම අඩු ප්‍රමාණයක තමයි තිබුණේ. දැන් ලංකාව තුල වුණත් රෝගීන් සංඛ්‍යාව ආසන්න වශයෙන් 60000 සීමාව ආසන්න වෙද්දිත් අපි දකින දේ තමයි රෝග ලක්ෂණ සහිත රෝගීන් ප්‍රමාණය සාපේක්ෂ වශයෙන් ඉතාමත්ම අඩු නිසා තමයි අපිට පුළුවන්කමක් ලැබිලා තියෙන්නේ රට මේ මට්ටමට විවෘත කරලා පාසල් විවෘත කරලා සාමාන්‍ය තත්ත්වයට යටතේ පවත්වාගෙන යන්න. නමුත් අපි මතක තියාගන්න ඕන දේ තමයි දැන් මේ කොරෝනා වසංගත තත්ත්වයේ පැතිරෙන අවස්ථාවේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ මුලින්ම අදහස් කරපු දේ තමයි අපට අවුරුදු 2කමාරක් 3ක්
රෝගියත් එක්ක ජීවත් වෙන නිසා මේ නව කොරෝනා වසංගතයත් එක්ක නව්‍ය සාමාන්‍යකරණය කියන සංකල්පයක් එනවා නිව් නෝමල් ලයිෆ් එකක් විදියට අපිට මේකත් සමග අවුරුදු 2කමාරක් තුනක් ජීවත් වෙන්න වෙනවා කියන තැන ඉඳලා තමයි අපි මේකට සූදානම් වුණේ. නමුත් දැන් වෙනකොට ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවා තමන්ගේ උපක්‍රම ස්ට්‍රැටජිස් වෙනස් කරලා උන් හඳුනා දෙන්න උත්සාහ කරනවා. නෑ කොරෝනාත් එක්ක ජීවත් වෙන්න නෙමෙයි අපි කොරෝනා තුරන් කරන තැන දක්වා අපි සමාජය නිවැරදි පිරිසිදු කිරීමක වෙන්න ඕන කියන එක. ඒ කියන්නේ try to eradicate corona කියන දේ තැන දක්වා වුන් උත්සාහයක් දරනවා අපි මේ කොරෝනාත් එක්ක ජීවත් වෙනවා කියලා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කිරීමෙන් වැළකීලා නැත්නම් අපේ තියෙන නොසලකීමත් භාවයත් එක්ක ජීවත් වෙන වෙනුවට අපි පුළුවන් තරම් දුරට නව කොරෝනා වසංගත වෛරස් රෝගී තත්ත්වය පාලනයක් දක්වාම අපි යන්න ඕන කියන කරුණ. එතෙන්දී ඔබ අහපු විදිහටම දැන් අපි දන්නවා මේ පාසල් පද්ධතිය විවෘත වෙනවා. පළවෙනිවටදී අපි දැක්කා ළමයි පාසල් වලට යවන්න දෙමව්පියන්ගේ බියක් තිබුණා. නමුත් දැන් මේ දෙවෙනි වටේ වෙනකොට අපි දකිනවා දෙවෙනි පාසල් මේ ජනවාරි වල මේ අවුරුද්දේ පළවෙනි පාසල් වාරය නැත්නම් නව කොරෝනා වසංගතයෙන් පස්සේ අපි ගිය අවුරුද්දේ නොවැම්බර් දෙසැම්බර් වල පාසල් විවෘත කරාට පස්සේ දැන් තමයි නැවතත් පාසල් විවෘත කරන්නේ. ඉතින් අපි දකිනවා කලින් වතාවට වඩා දෙමව්පියන් දරුවන්ව පාසල් වලට යවන්න උත්සාහ දරනවා. මොකද උන්ට අත්දැකීමක් තියෙනවා කුඩා දරුවන් රෝගයට ගොදුරු වීමේදී ගොදුරු වෙන ප්‍රමාණය හා රෝග ලක්ෂණ මතුවීම ප්‍රමාණය අඩුයි. අනිත් දේ තමයි ළමයින්ගේ අධ්‍යාපනය දිගින් දිගටම කඩා වැටීමත්. දැන් අවුරුද්දකට ආසන්න කාලේ ළමයි ගෙවල් වලට වෙලා ඉඳලා අපි සාමාන්‍ය කරන ළමයින්ට දැන් ගෙවල් වල ඉඳලා ඇති වෙලා කියන තැන ඇවිල්ලා තියෙනවා. අම්මලටත් ඇති වෙලානේ තියෙන්නේ. ඔව් ඇති වෙලා ගෙවල් වල ඉන්නලා විශේෂයෙන්ම ළමයින්ට ඇති වෙලා තියෙනවා. මොකද ළමයි අපි දන්නවා උන් අර දුවන පයින් වයසේ දරුවන් කුඩා දරුවන් සහ ඒ වගේම 6 වසරේ ඉඳලා 12 වසර දක්වා ළමයි ගත්තම ඔවුන් කැමති මේ සමාජීය ආශ්‍රය කළ සමාජය තුළින් අත්දැකීම් ලබාගෙන මිතුරු මිත්‍රයන් ආශ්‍රය කිරීම ඒ පරිසරය ඇතුළේ තමයි ඔවුන්ගේ කායික සහ මානසික වර්ධනය සිද්ධ වෙන්නේ. ඉතින් ඒක බිඳ වැටුණට පස්සේ ඔවුන්ටත් අපි නිවෙස් තුළ නැත්නම් අන්තර්ජාල පහසුකම් හරහා කෙතරම්නම් අධ්‍යාපනය ලබා දෙන උත්සාහ කළත් අර ප්‍රායෝගිකව නෙත ගැටිලා ඒ අවශ්‍ය කරන අධ්‍යාපන ක්‍රමයේ ඔවුන්ගේ සවන් වලට ඍජුව ලැබිලා ඒ වගේම ප්‍රායෝගික විදිහ ක්‍රියාකාරී විදිහට දෙමාපියන් ගුරුවරුන් සහ දෙමාපියන් සමග මුහුණට මුහුණ කරන අධ්‍යාපන ක්‍රමයකට තමයි අපි හැඩගැහිලා ඉන්නේ. ඒ නිසා දරුවන්ට දැන් පාසල් යන්න සිද්ධ වෙනවා යන්න ඕන. මේ මෙතෙන්දී වැදගත්ම දේ තමයි මේ පාසල් විවෘත කිරීමේදී විදක අපේ රටේ අධ්‍යාපන අමාත්‍යාංශ දීපු උපදේශ තමයි ඒ ප්‍රදේශවල තියෙන තත්ත්වය අනුව තීන්දුව తీරන ගැනීමේ හැකියාවක් ඒ පාසල් වල ගුරුවරුන්ට සහ පාසල් ප්‍රධානීන්ට තියෙනවා. දැන් දෙමව්පියන්ගේ වගකීමක් තියෙනවා ළමයි පාසල් යවනකොට තමන් හෝ තමන්ගේ පවුලේ ඥාතියෙකු හෝ නව කොරෝනා වසංගත රෝගී තත්ත්වයට ආසන්න වශයෙන් ගොදුරුලා තිබෙනවා නම් අපි කියනවා දැන් සාමාන්‍ය අපි දන්නවා PCR පරීක්ෂණය පොසිටිව් වෙලා ඒක රෝහලක නැත්නම් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානික වෛද්‍ය ප්‍රතිකාර ලැබනවා නම් ඒ වගේම PCR පරීක්ෂණයට ලක් වෙලා පරීක්ෂණ ප්‍රතිඵල එනකන් ඔබ බලාගෙන ඉන්නවා නම් අපි දැන් පහුගිය කාලේ දැක්ක දේ තමයි PCR පරීක්ෂණයක් කරලා ඊට පස්සේ ප්‍රතිඵල එන්න යන දවස් 2කමාරක 3 කාලය ඇතුළත එකක් ඒ පුද්ගලයා සංචරණය කරනවා අනිත් එක ඔහුගේ පවුලේ අය කුඩා දරුවන් පාසල් යෑමක් සිද්ධ කරා. ඊට පස්සේ දැන් ඒ අම්මා තාත්තා නැත්නම් පවුලේ ඥාතියා PCR පරීක්ෂණය පොසිටිව් වුණාට පස්සේ විශාල ප්‍රශ්නයක් මතුවෙනවා. ඔහුගේ ආසාදිතයන් තවත් පළමු පෙළ ආසාදිතයන් නිර්මාණය වෙන්න පුළුවන්, ආශ්‍රිතයන් ඉන්න පුළුවන්. ඕන් සොයාගෙන යෑමේට ලොකු කාර්යයක් සෞඛ්‍ය අංශවල කරන්න සිද්ධ වෙනවා. අනික් පැත්තට ඊට පස්සේ ඔහුට ප්‍රශ්නයක් වෙනවා. අපි දන්නවා දැන් ජනමාධ්‍ය හරහා ඇතැම් අවස්ථාවේදී සමාජ ජාල තුලත් ඊට පස්සේ අර පුද්ගලයාට යම් විදියකට වැරදිකරුවෙක් කියන චෝදනාවත් ඊට පස්සේ එල්ලෙන්න පටන් ගන්නවා. ඉතින් මේ ඊට පස්සේ ඒ පාසලේ දරුවෝ ටික බිය වෙනවා, දෙමව්පියන් බිය වෙනවා, ගුරුවරු බිය වෙනවා. අනිත් පැත්තට අධ්‍යාපන බලධාරීට ඇඟිල්ල දික් වෙනවා. මේ ගැන සැලකිල්ලක් දැක්වෙන්නේ නැහැ කියන එක. නමුත් අපි ඒ සමාජ පරිසරය ගැන වටපිටාව ගැන ඉතාමත්ම දැඩි විමසිල්ලකින් තමයි මේ කාලය තුල ඉන්න ඕන අපේ දරුවන් පාසල් යවන අවස්ථාවකදී. ඒ වගේම සමහර විට අපි දකිනවා දැන් අවදානම් රැකියාවල නිරත වෙන කණ්ඩායම් ඉන්න පුළුවන්. උදාහරණ වශයෙන් සෞඛ්‍ය සේවකයන්ගේ දරුවන් පාසල් වලට යන අවස්ථාවේදී කොමුණ හෝ මොහතක සෞඛ්‍ය සේවකයෙක් PCR පරීක්ෂණයකින් පොසිටිව් වෙන්න තියෙන ඉඩකඩ අපි දන්නවා දැන් මේ අවස්ථාවක වැඩි ප්‍රවණතාවයක් තියෙනවා. ඒ නිසා දෙමව්පියනුත් ඒ වගේම පාසලේ ගුරුවරුන් දුහල්පත්තුමාටත් කාර්යභාරයක් තියෙනවා. මේක මේ රෝගී තත්ත්වය සමාජය තුළ වෙන යම් වැරදි හැසිරීමක් නිසා සිදුවන රෝගී තත්ත්වයක් නෙමෙයි. ශ්වසන පද්ධතිය හරහා මේ වෛරස් රෝගී තත්ත්වය ව්‍යාප්ත වෙන නිසා දෙමව්පියන් ආසාදනය වීම නිසා දරුවන්ට පවා යම් විදියකට අපහසුතාවයටපත් නොවන විදියට ඒ සමාජ පරිසරය දරුවාගේ සහ අනිත් දරුවන්ගේ මානසික පරිසරය නිර්මාණය කරන්නේ. ඊළඟ දේ තමයි දැන් පාසල තුලදී
පාසල ඇතුළේ ස්ථානයේ ඉඳලාම දැන් කුඩා දරුවන් ඇත්තටම දන්නවා මුඛ ආවරණ නැත්නම් මුව ආවරණ පළඳින්න ඕන, අත්පා පිරිසුදු කරන්න ඕන, මුව ආවරණ ගලවන එක නිතර සිදු කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නියමිත මීටරයේ පරතරය අවම වශයෙන් පවත්වාගෙන යන්න ඕන. දැන් අපි කහින අවස්ථාවක් තියෙනවා නම් ශ්වසන පද්ධති ශ්‍රාවයන් පිටට නිකුත් කරන්නේ නැතුව අපි ඒක කොහොමද ආවරණය කරගන්න ඕන කියන මේ කරුණු ගැන කුඩා දරුවන් පවා පහුගිය අවුරුද්දක කාල සීමාවක් ඇතුළත ගෙදර ඉඳලා මාධ්‍ය හරහා මේවා දැකලා කියවලා උන් දැනුවත් වෙලා තියෙන්නේ. ඉතින් අපේ වගකීම තමයි දෙමව්පියන් සහ ගුරුවරුන්ගේ මේ තත්ත්වය අඛණ්ඩවම පවත්වාගෙන යන එක. මොකද මේ රෝගී තත්ත්වය පාලනය කරන්න පුළුවන් එකම ක්‍රම විදිහට ලෝක සෞඛ්‍ය සංවිධානය පව හඳුන්වා දෙන්නේ රෝගය පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට පැතිර යන එක වළක්වා ගැනීම පමණයි. එතනින් පමණයි වෛරසයේ ආයු කාලය අපට විනාශ කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව අපි පුද්ගලයාගෙන් පුද්ගලයාට රෝගී තත්ත්වය පැතිරලා යනවා නම් අපිට මේ රෝගී තත්ත්වය පාලනය කිරීම සීමා කරන්න බැරි වෙනවා. ඒ නිසා ආසාදිතයෙක් හෝ ආශ්‍රිතයෙක්ගෙන් තවත් කෙනෙකුට රෝගය පැතිරෙන එක වළක්වන්නේ චේන් එකේ දම්වැල කඩන්න පුළුවන් වෙන්නේ අපි පුළුවන් තරම් අවම සංචරණයක් යටතේ ඒ වගේම අර සෞඛ්‍ය අමාත්‍යාංශය දීලා තියෙන නිවැරදි මාර්ගෝපදේශ යටත්ව කටයුතු කිරීමෙන්ම පමණයි. මොකද විවිධ මතවාදයන් නිර්මාණය වෙමින් පවතිද්දිත් අපේ වැදගත්කම තමයි දෙමව්පියන්, ගුරුවරුන්, ඒ වගේම ටියුෂන් ගුරුවරුන් මේ සියලු දෙනාම අර මුල් අවස්ථාවේදී හැමෝම එකඟ වෙනවා අපි මේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම වලට අනුව පාසල් විවෘත කරන්න නැත්නම් ටියුෂන් පන්ති විවෘත කරන්න සූදානම් කියලා. හැබැයි ටික දවසක් ගියාම මේක අමතක වෙලා යනවා. අපි දැක්කා COVID-19 පළවෙනි රැල්ල අපි පාලනය කරාට පස්සේ මාස 2-3ක් යනකොට සමාජයට මේ තත්ත්වය අමතක වෙලා ගියා. මුඛ ආවරණයේ ඩොක්ටර් මාස්ක් එක සම්පූර්ණයෙන් පහතමන්ට මාස්ක් එක සම්පූර්ණයෙන්ම පහළට දාන්න පටන් ගත්තා. සමාජ දුරස්ථභාවය ගැන සැලකිල්ල නොදැක්කුණා. ඉතින් මේ නිසා එහෙම වුණාට පස්සේ අපි දැක්කා දැන් දෙවෙනි රැල්ල අපි දැක්ක කොයිතරම්ම වේගයෙන් සමාජය තුළ පැතුරුණාද කියන එක. දැන් අනුමාන කරනවා තව සති කිහිපයකින් පස්සේ මේ දෙවෙනි රැල්ලේ ප්‍රවණතාවය අඩු වුණාට පස්සේ ලෝකයේ අනෙක් රටවල් අනුමාන කරනවා නැවත තුන්වෙනි රැල්ලක් දක්වා මේ තත්ත්වය වර්ධනය වෙන්න පුළුවන්. ඒක සමහර විට අපි මේ මුහුණ දීපු දෙවෙනි රැල්ලට වඩා වැඩි බලපෑමක් හා හානියක් කරන්න පුළුවන්. ඒ නිසා ඕනෑම මොහොතක අපි අර පරිස්සම සහ සූදානම් සහිතව තමයි සමාජ ජීවත් වෙන්න ඕනේ. හරි. අපි තවදුරටත් ඔබව මේ පිළිබඳව අපි දකින තවත් දෙයක් තමයි මේ විශේෂයෙන්ම අපි කතා වෙන දෙයක් නේ. දැන් අපි කියනවා මේ අම්මලා තාත්තලා ටිකක් වැඩිහිටි දෙමව්පියන්ව එළියට යවන්න එපා. ආරක්ෂිතව තියාගන්න මේ COVID-19 තත්ත්වයේ විශාල වශයෙන්ම හානිකරදායි වෙනස බලපෑමක් එක් කරන්නේ වැඩිහිටි පාර්ශවයට කියලා අපි විශ්වාසයක් තියෙනවා. සහ අපි දැක්කා මෑත කාලේදී මරණයටපත් උනේත් ටිකක් වයසින් මුහුකුරා ගිය පුද්ගලයන්. ඉතින් මේ තත්ත්වයට එක්ක කොහොමද මේක බලපාන්නේ සහ අපේ වැඩිහිටියන් නිවස තුළට වෙලා ඉන්න එකමද දැන් අපි කල යුත්තේ සෞඛ්‍ය ආරක්ෂිතව එහෙමත් නැත්නම් අපිට යම් වැඩපිළිවෙලක් තියෙනවද අපි කොහොමද ආරක්ෂා වෙන්න ඕනේ දැන් මේ COVID-19 තත්ත්වය කියන්නේ අපි කියනවානේ හරි මැරෙන්න අපි හැමෝම බයයි කියන තැනනේ අපි ඉන්නේ නේද? ඉතින් විශේෂයෙන් දෙමාපියන් අපි ආරක්ෂා කරගන්න තැනකපත් වෙලා තියෙනවා. දෙමාපියන් හරි බයක් සැකකින් ඉන්නේ. මොකද මේ තමන්ගේ වැඩක් උනත් කරගන්න බැරි මට්ටමක් අද වෙනකොට පැමිණලා තියෙනවා. සහ මේ අර මුඛ ආවරණයත් සම්බන්ධ කරගමු. අපි දැකලා තියෙනවා අපි මාධ්‍ය ජාලා ඔස්සේ දැක්කා. නිවැරදිව මුඛ ආවරණය පළඳන්නේ නැහැ. කොතරම් දැනුවත් කරත් කොතරම් ආරක්ෂක අංශ මගින් සෞඛ්‍ය අංශ මගින් කොතරම් කිව්වත් අහන්නේ නැති අයත් ඉන්නවා. ඒ නිසාම තමයි මේ වෙනකොට දැන් අපිට මේ තරම් දුරට හරි මේ රෝගීන් ප්‍රමාණය වැඩි වෙලා තියෙනෙත් කියලා විශ්වාස කරන්න පුළුවන්. අර ආරක්ෂාකාරී නැහැ. අපි දැකලා තියෙනවා දැන් පොලිසිය මගින් ආරක්ෂක අංශ මගින් දඩ මුදල් නියම කරනවා. ඒ වගේම තමයි නීතිමය පැත්ත ක්‍රියාත්මක කරනවා. මෙවැනි තත්වයකට ඇයි පත් වෙලා තියෙන සහ මේ වැඩිහිටියන් විදිහට කොහොමද අපි වගකීමක් අරගෙන තවත් අපි ආරක්ෂිත වෙන්නේ? දැන් අර අපි කලින් කතා කරා වගේ කුඩා දරුවන් වර්ෂයකට ආසන්න කාලයක් නිවෙස් තුල හිරවීම නිසා යම් විදිහට උන්ට මානසික බලපෑමක් සිද්ධ වුණා වගේම තමයි දැන් අවුරුද්දකට ආසන්න කාලයක් තිස්සේ වැඩිහිටියනොත් මේ විදිහටම නිවෙස් තුලට සීමා වෙලා තියෙන. සමහරට Tamanගේ දූ දරුවන් මුණුපුරු මිනිබිරියන් බලන්නට නිවෙස් වලින් යන්න බැරි වීම නිසා උනුත් විශාල මානසික පීඩනයකට පත් වෙලා තියෙන්නේ. ඒ වගේ වැඩිහිටි නිවාස තුල වෙන්න පුළුවන් නැත්නම් විශ්‍රාම ගිහිපු සමාජ කණ්ඩායම් වෙන්න උන් සියලු දෙනාම නිවස ඇතුලේ හිරවෙච්ච කොටුවෙච්ච ප්‍රවණතාවයක් තමයි තියෙන්නේ. නමුත් අපිට මේ මොහොතේ තියෙන වගකීම තමයි මේ රෝගී තත්ත්වය අපි දන්නවා දැන් පහුගිය අවුරුද්දක හැසිරෙච්ච ස්වභාවය අනුව ගත්තට පස්සේ කායික රෝග විශේෂයෙන්ම බෝ නොවන රෝග, කියන්නේ දියවැඩියාව, අධික දුර පීඩනය, හෘදයාබාධ වෙනත් ශ්වසන රෝග තිබුණු වැඩිහිටියන්
ඒ වගේම පිළිකා රෝග වගේ ප්‍රතිශක්තිකරණ යාන්ත්‍රණය ස්වාභාවික ලෙස හෝ Taman පිටින් ලබා ගන්න ඖෂධ වලින් අඩු තත්ත්වයක පැවතිච්ච වැඩිහිටියන් රෝගී ගොදුරු බවට පත් වුණා. ඔවුන්ට ශ්වසන පද්ධති ආශ්‍රිත රෝගී වැළඳුනාට පස්සේ ඒක ඊටාම ඉක්මනින් කොවිඩ් නියුමෝනියා තත්ත්වයට පත් වෙලා ඔවුන් මේ යන තත්ත්වයක් දකින්න තිබුණා. දැන් අපේ රටේ උනත් සිදුවෙච්ච සමස්ත මරණ ප්‍රමාණයෙන් 80%කට වැඩි ප්‍රමාණයක් ගත්තට පස්සේ වයස අවුරුදු 60ට වැඩි ඒ වගේම කුමන හෝ අන්දමක බෝ නොවන රෝගී තත්ත්වයක් හෝ අර මා කිව් දෙන ප්‍රතිශක්තිකරණ උණතා රෝගී ලක්ෂණ වලින් පිළිච්ච කණ්ඩායම් තමයි රෝගී ගොදුරු බවට පත් උනේ. එතෙන්දී අපි දැක්කා සමහර අය නිවෙස් තුලදී මිය ගිහිල්ලා තිබුණා, රෝහල් ගත කරන විට මිය ගොස් තිබුණා. ඒ නිසා අපිට පේනවා මේ රෝගී තත්ත්වය වැළඳිලා එක්තරා අවධියක් දක්වා ආසාදන තත්ත්වය පැතිරුණාට පස්සේ අපිට රෝගියාව නැවත ගලවා ගන්න තියෙන ඉඩකඩ ප්‍රතිශතයේ යම් අඩුවීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා විශාල වගකීමක් තියෙනවා වැඩිහිටියන්ව වැඩිහිටි පරපුර ආරක්ෂා කරගන්න. ඒත් මේ වැඩිහිටි පරපුර ආරක්ෂා කර ගැනීමේ වගකීම තියෙන්නේ තරුණ පරපුර වෙත. මොකද අපි දකින දේ තමයි මේ වැඩිහිටි පරපුර මේ රෝගයට මුහුණ දීමේදී අසමත්කමක් දක්වනවා. ඒ කියන්නේ ඔවුන්ගේ තියෙන කායික බෙලහීනතාවෙනුත් එක්ක රෝගය සමග සටන් කරන්න තියෙන හැකියාව වෛරසයේ ප්‍රබලතාවයේ හමුවේ ඔවුන් පරාජයට පත්වන ස්වරූපයක් තියෙනවා. නමුත් තරුණයන් සහ දරුවන් ගත්තට පස්සේ ඔවුන්ට සාපේක්ෂ වශයෙන් වෛරසය සමග හොඳින් ශක්තිමත්ව සටන් කරන්න පුළුවන් කමක් තියෙනවා. දැන් නිවසෙන් එළියට බැහැරව යන තරුණ කණ්ඩායම් නැත්නම් රාජකාරී වේදෙන කණ්ඩායම් වලට වගකීම තමයි නිවසෙන් බැහැරව ගියාට පස්සේ Taman නැවත නිවස ඇතුළට පැමිණෙන අවස්ථාවේදී අර නව කොරෝනා වෛරසයේ ආසාදිතෙක් හෝ ආශ්‍රිතෙක් බවට පත්වීම අපි හැකියපමණ දුරට සීමා කරගන්න ඕන. අන්න එතෙන්දී තමයි වගකීමක් තින් මේ රැකියාවල නිරත කණ්ඩායම් වලට Taman අර කියමු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. එහෙම නොවුනොත් අපිට රෝග ලක්ෂණ නැති වෙන්න පුළුවන්. නිවසේ ඉන්න තරුණ කණ්ඩායම් වලට රාජකාරියවල නිරත වෙන අයට රෝග ලක්ෂණ නැති වෙන්න පුළුවන්. නමුත් ඔබ ආසාදිතයෙක් වෙන්නලා ඔබේ පවුලේ කෙනෙකුට රෝගය බෝ වුණොත් මේ තත්ත්වයෙන් පස්සේ රෝගී තත්ත්වය වැඩි වර්ධනයක් වෙන්න පුළුවන්. ඒ නිසා මම හිතන්නේ වැඩිහිටි පරපුර ආරක්ෂා කරගෙන මේ තත්ත්වය පවත්වාගෙන යන්න වැදගත් වෙනවා. ඔවුන් නිවසෙන් බැහැරව රැගෙන යනවා නම් මොකද අපි දන්නවා දැන් මම කිව් විදිහට මේක හැමදාම වැඩිහිටියන් ගෙවල් ඇතුලේ කොටු කරන් ඉන්න බැරි වෙන්න පුළුවන්. හැමෝටම එළිය පහළි කියන වත්ත පිටියට ගිහිල්ලා ස්වාභාවික පරිසරයේ ඉන්න තරම් පරිසරයක් හැම ගෙදරකම හැම පරිසරකම නැති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම දැන් ප්‍රධාන බස්නාහිර පළාත වගේ අගනගරවල ජීවත් වෙන වැඩිහිටියන් ගත්තට පස්සේ ඔවුන්ට නිවසෙන් බහින්න වෙන්නේ මහ පාරට. මොකද වත්තක් නැත්තම් මේ ස්වාභාවික පරිසරයක් නොතිබෙන්න පුළුවන්. ඒ නිසා එවැනි කණ්ඩායම් නිවසෙන් බැහැරව රැගෙන යෑමේදී අර සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම වගේම දැඩි ලෙස අවදානම් සහිත කලාප හෝ මහ ජනතාව වැඩිපුර ගැවසෙන ප්‍රදේශවලට උන් රැගෙන යාම කළ යුතු වෙන්නේ නැහැ. ඒ වගේම ඔබ සඳහන් කළ අර කුඩා දරුවන්ගේ මරණ කීපයක් සම්බන්ධයෙන් එතනදිත් අපි දැක්ක දේ තමයි ඒ කුඩා දරුවන් අතරිනුත් වැඩි ප්‍රමාණයක් වෙනත් කායික රෝගාබාධ තිබුණු කණ්ඩායම් තමයි. කියන්නේ ශ්වසන පද්ධතිය හෝ හෘද රෝග පද්ධතිය කියන්නේ හෘද වස්තු ආශ්‍රිතව හෝ රෝගාබාධ තිබුණු නැත්නම් වෙනත් සංජානනමය රෝගී තත්ත්වයන් වලින් පිළිච්ච කණ්ඩායම් තමයි කුඩා දරුවන් තමයි මිය යෑමක් සිද්ධ වුනේ. ඒ නිසා අර වැඩිහිටියන් වගේම මේ කුඩා දරුවාටත් යම් දීර්ඝකාලීන කායික රෝගාබාධයක් තිබෙනවා නම් දීර්ඝකාලීන රෝගයක් සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නවා නම් මේ අවස්ථාවේදී සමාජයට නිරාවරණය කිරීමේදී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනිවාර්යයෙන්ම අනුගමනය කිරීමේ වගේම දරුවා රැක බලා ගැනීමේ වගකීම දෙමව්පියන් සහ පවුලේ ඥාතීන් සතු වෙනවා. දැන් අපි ටිකක් සතුටු වෙනවා නේද එන්නතක් තියෙනවා කියලා අපි දැන් විවිධ මාධ්‍ය ඔස්සේ දැනුවත් වෙනවා ජාත්‍යන්තරව පිළිගත්. ඒ වගේම තමයි දැන් ලංකාවෙත් මොන හරි විද්‍යානුකූල පරීක්ෂණ සිදු වෙනවද වෛද්‍යතුමනි? එහෙම නැත්නම් අපි දැන් ඇත්තටම එන්නතකට කොවිඩ් පාලනය කරන්න හැකිද කියන ප්‍රශ්නාර්ථයේත් අපි ඉන්න අවස්ථා දැකලා තිබුණා. මේ වෙනකොට අපි දකිනවා. කොහොම නමුත් අපිට ඇත්තටම මේක පාලනය කරන්න හැකියාවක් ලැබෙනවද? ලැබෙයිද කියන විශ්වාසය අපේ හිත තුළ තියෙනවා. අපි ඒ ගැන සඳහන් කරමු අවසාන වශයෙන් කොහොමද අපේ ප්‍රේක්ෂකවන් ඔබතුමා දැනුවත් කරන්නේ ඔවුන්ගේ නිරෝගී සුවය පතා. ඔව්. දැන් ඔබ ඉන්නත ගැන විමසු නිසා මම මුලින්ම පටන් ගන්න දැන් ලංකාවේ තියෙන සමාජ තත්ත්වයත් එක්ක අපි දකින දේ තමයි මේ අවස්ථාවේදී සමහර සංස්කෘතික විශ්වාසයන් වලට යම් විදියකට සමහර සමාජ කණ්ඩායම් ප්‍රමුඛතාවයක් ලබා දෙන බව දකින්න ලැබෙනවා. හැබැයි අපි දකින දේ තමයි දැන් සංස්කෘතිය කියන්නේ කල්චර් එක නැත්නම් අපි ඇදහිලි කියන්නේ ට්‍රැඩිෂන්ස් වගේ දේවල් ගත්තට පස්සේ ඒවා ඒ සමාජ කොටසේ කාලාන්තරයක් තිස්සේ පවතින යම් මතවාද විශ්වාසයන්. හැබැයි ඒ විශ්වාසයන් අපි මේ විද්‍යාත්මක ක්‍රමවේදයන් සමග පටලවාගෙන අපි කළ යුතු වන්නේ නැහැ. දැන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ එන්නත හඳුන්වා දීමේදී විවිධ එන්නත් වර්ග පර්යේෂණ මට්ටම් වල පවතින එන්නත් රෝගී පැතිර යාම වේගවත් වෙන නිසා
යම් යම් සීමාවන්ට යටත්ව ලෝකේ රටවල් වල භාවිතා කරන්න ලෝක සෞඛ්‍ය සංවිධානය අවසර ලබා දීලා තිබෙනවා. හැබැයි වැදගත්ම දේ තමයි මේ කිසිදු එන්නතක් නව කොරෝනා වෛරස් රෝගී තත්ත්වයට ස්ථීර එන්නතක් නෙමෙයි කියන එක. ඒ කියන්නේ අපි කියනවා මේක COVID-19 රෝගී තත්ත්වයට drug of choice නැත්නම් මේක ස්ථීර ප්‍රතිකාරමයක් නෙමෙයි. ඒක ඉතාමත්ම වැදගත් දේ තමයි අපි අදි තක්සරු යායුතු වන්නේ නැහැ. එන්නත කියන්නේ කොරෝනා රෝගී තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය කරන්න තියෙන අවසාන ආයුධය නෙමෙයි. අපි අර මුලදී කතා කරපු විදිහට සාමාන්‍ය විද්‍යාවටම තියෙන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනිවාර්යයෙන්ම අඛණ්ඩව අනුගමනය කළ යුතු වෙනවා. එන්නත් මගින් සිදුවෙන දේ තමයි දැනට නිෂ්පාදනය කරලා තියෙන එන්නත් මගින් සිදුවෙන දේ තමයි අපි රෝගී ගොදුරක් බවට පත් වෙනවා නම් යම් අවදානම අපිට රිස්ක් එකක් තියෙනවා නම් අපිට රෝගිය වැළඳුනොත් අපෙන් ඇති වෙන්න පුළුවන් අතුරු ආබාධ ප්‍රමාණය නැත්නම් මරණ ප්‍රමාණය පාලනය කිරීම පමණයි මේ එන්නත් වලින් සිදුවෙන්නේ. ඒතර එන්න අපි දන්නවා දැන් අපි ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහනෙන් අපි ලබා දෙන එන්නත් මගින් අපි දන්නවා රෝගයට ගොදුරු වීමේ නැත්නම් රෝගයක් පාලනය කරන්න පුළුවන් කමක් තියෙනවා. හැබැයි COVID-19 සඳහා ලෝකෙ දැනට භාවිතා කරන හඳුන්වා දී තිබෙන ඒකේ තවමත් පරිශන මට්ටමේ පවතින හැම එන්නතකින්ම සිද්ධ කරන්නේ රෝගය පැතිර යන එක පාලනය කරන එක නෙමෙයි. ඒ නිසා අපි එන්නතක් අපේ රට හඳුන්වා දුන්නත් අපි අධිවිශ්වාසය යා යුතු වන්නේ මේකින් රෝගය පුද්ගලයාගෙන් පුද්ගලයාට රෝගී තත්ත්වය පාලනය වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා වැදගත් දේ තමයි අපි අර මූලික සෞඛ්‍ය උපදෙස් වලට අනුව කටයුතු කළ යුතු වෙනවා. ඒ වගේම සංස්කෘතිකමය හා යම් යම් මතවාදයන් හඳුන්වා දීමේදී අපි මොන හේතුවක් නිසාවත් වැරදි කරුණක් ජනගත කළ යුතු වන්නේ නැහැ. මේ සංස්කෘතික ලක්ෂණය මගින් මේ මතවාදය මගින් COVID-19 රෝගී තත්ත්වය සම්පූර්ණයෙන්ම නැත්තම් නිට්ටාවට පාලනය වෙනවා කියන මතය ජනගත වීමක් සිද්ධ වුණොත් මම හිතන්නේ ඒකෙන් විශාල හානිදායක තත්ත්වයක් සිද්ධ වෙන්න පුළුවන්. මොකද අපිට අයිතියක් තියෙනවා අපේ සංස්කෘතිය අදහන අපි කැමති අපි විශ්වාස කරන යම් දේව විශ්වාසයක් වෙන්න පුළුවන්, ඇදහිල්ලක් වෙන්න පුළුවන්. ඒක අපේ පෞද්ගලිකව තියෙන විශ්වාස පාවිච්චි කරන්න පුළුවන්. අපි දැක්ක දැන් ඉන්දියාවේදී සමහර ප්‍රාන්ත ගවමුත්‍රා පාලනය කළා COVID-19 වලට විසඳුමක් විදියට. හැබැයි අපි ඒකට ලංකාවේ ඉඳන් hina වුණා. හැබැයි ඊට පස්සේ අපි උත්සාහ කරනවා නම් වෙනත් සංස්කෘතික මතවාදයන් වැරදි විදියට ජනගත කරන්න ඕන. අපි දන්නවද අපි ඉඟුරු කොත්තමල්ලි අපි කුඩා කාලේ ඉඳන් පාවිච්චි කරා රෝගී ප්‍රතිශක්තිකරණය වර්ධනය සඳහා අපි කුඩා කාලේ ඉඳලා මුණ හිමිරිස්සය හැදුනම මුලින්ම බටහිර බෙහෙත් ගන්න නැතුව අම්මලා තාත්තලා දැන් උනත් ඉස්සෙල්ලා අපිට ඉඟුරු කොත්තමල්ලි ටිකක් තමයි හදලා දෙන්නේ. මොකද අපි කැමති දැන් බටහිර ඖෂධ කියන්නේ රසායන ද්‍රව්‍ය, රසායන සංයෝජන. අපි පිටින් රසායන ද්‍රව්‍ය ගිල දානවට වඩා අපිත් කැමති දේශීය ආහාර, දේශීය නිෂ්පාදන සමග ජීවත් වෙන්න. හැබැයි ඒක අපි පටලවා ගත යුතු වන්නේ නැහැ. මෙවැනි රෝගී තත්ත්වයක් පැතිරෙන අවස්ථාවකදී එමගින් මේ රෝගී තත්ත්වය සහ මුලින්ම පාලනය වෙනවා කියන මතවාදයක් අපි නිර්මාණය කළ යුතු වන්නේ නැහැ. ඒ නිසා සෑම විටම මෙරට ජනතාවගේ වගකීමක් තමයි නව කොරෝනා වෛරස් රෝගී තත්ත්වය නැත්නම් නව්‍ය සාමාන්‍යකරණය යටතේ ජීවත් වීමේදී රෝගය සමග අපි ජීවත් වෙන්න ඕන කියන මතයක් නිර්මාණය කරන වෙනුවට රෝගය සහ මුලින්ම පාලනය කරන්න අපට පුළුවන් උපරිම දායකත්වය සමාජ වගකීම ලබා දීමේ යුතුයකම හා වගකීම සමස්ත ශ්‍රී ලාංකික සමාජයේම සතු වෙනවා. ඉතින් ආරක්ෂිතව මීට්‍රිය දුර තියාගෙන නේද? මුඛාවරණ පැළඳගෙන Taman සුරක්ෂිත වෙන්නේ විට තමන්ගේ පවුල, රට, ලෝකයේ හැම කෙනාටම නිරෝගී සුවය ලැබේවි කියන විශ්වාසය තමයි තියෙන්නේ. සෞඛ්‍ය ආරක්ෂිතව දීලා තියෙන ක්‍රමවේද අනුගමනයෙන් එතකොට ආරක්ෂක අංශ මගින් ඔබ දැනුවත් කරලා තියෙන විදිහට අපි හැමදාමත් ඒ විදිහට හිටියොත් අපිට ඉක්මනින් COVID-19 තුරන් කරගන්න හැකියාවක් ලැබෙනවා කියන තැන තමයි වෛද්‍යවරුන් සහ අපි හැමෝගෙම විශ්වාසය තියෙන. ඉතින් අද දවසේදී මේ පිළිබඳව ඔබ දැනුවත් කරන්න අපත් සමගින් එකතු වුණු කොළඹ පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනයේ රෝහල් පරිපාලනය සම්බන්ධයෙන් ලේකකාධිකාරී වෛද්‍ය ජී.ජී. චමල් සංජීව වෛද්‍යවරුන්ට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අද අඟහරුවාදා පෙරමෙලත් එක්ක සම්බන්ධ වුණාට. ආයිබන් වෛද්‍යවරුනි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.